හරි. එතකොට අද අපිට ඔයාලත් එක්ක කතා කරගෙන යන්න තියෙන්නේ තීරත් තරංගවල ගණන් ටිකක් මම හිතන්නේ වැඩිපුර හදන්න තියෙනවා. ඊට අමතරව අපිට සරලනුවර්තී චලිතයේ ඉතුරු වෙච්ච ගණන් ටිකක් හදන්න තියෙනවා. ඒකත් එක්ක කාලය අනුව අපි තීර කැලලක් කරගන්න පුළුවන් නම් අලුත් පාඩම චුට්ටක් ආරම්භ කරන්නත් අදහසකුත් තියෙනවා. හරි. මුලින්ම එතකොට අපි ඔයාලට දැන් මේ වෙද්දී සාකච්ඡා කරමින් හිටිය තීව්‍ර තරංග කියන ටියුට් එක ගන්න ඒකේ ගැටලු ආකාර ටික මම හිතන්නේ කොටසක් අපි සාකච්ඡා කරලා තියෙනවා. තව චුට්ටක් කොහොම ඉස්සරහට අරගෙන යමු. ගිහිල්ලා අපි විවේකයෙන් පස්සේ සරලනුවර්තී චලිතය කොහොමත් කරනවා. මේ පැය දෙකේ අපි මෙතන ගණන් ටිකක් හදලා පුළුවන් වුණොත් මේ ටියුට් එකේම තව තීර වගේකුත් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. එහෙනම් පුතාලගේ ටියුට් එක කොහොම ගන්නද? ටියුට් එක අරගෙන ඒකේ බලන්න මට පොඩ්ඩක් කියන්න කීවෙනි ගැටලු ආකාරයේද අපි නවත්තලා තියෙන්නේ කියලා. ගැටලු ආකාරයේ කොතනද නවත්තලා තියෙන්නේ? හරි. මට මතක හැටියට ගැටලු ආකාරයේ දෙකේ දෙවැනි ගාන විතර වෙනකන් හැදුවා වගේ තමයි මට මතක. බලන්න හරියට කෙනෙක් කියන්න බෑ ගැටලු ආකාරයේ කොතන කීවෙනි ගැටලු ආකාරයේ කොතනට වෙනකන් ගණන් හදලා තියෙනවද? මම දාන්න මැසේජ් එකක් අපිට වැඩි පටන් ගන්න. ගැටලු ආකාරය එකේ 3 4 ගෙදරින් දුන්නානේ. අපි එහෙනම් ඒක මුලින්ම කතා කරලා ඉමු. මම හිතනවා ඔක දැන් ගණන් ගොඩක් වලට ගෙදරින් හදන්න කියලා පුවා වෙන්නේ ඇත්තේ. හරි. එහෙනම් පුතාලා ගැටලු ආකාරය එකට ගිහිල්ලා 3යි 4යි බලා ගන්න බලන්න ඒක හදලා ඇති වලට මම ටක් කරලා හදාගෙන යන්නම් ඈ. කරපු නැති කෙනෙක් ඉන්නවනම් වහම බලා ගන්න ඒක ටක් ගාලා. හරි. ගැටලු ආකාරයේ 1 3 වෙනි ගාන. අනුනායක තරංග ටියුට් එක. මොකද්ද කියන්නේ? එකම ද්‍රව්‍යයෙන් තනා ඇති A හා B කම්බි දෙකක දිග ප්‍රමාණ සමාන වේ කියලා දීලා තියෙනවා. A හි හරස්කඩය B හි මෙන් අඩක් වන අතර A හි ආතතිය B හි මෙන් දෙගුණයකි. A හා B හි තීර්ය තරංග වේග අතර අනුපාතය අහනවා. එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙනවා කියන්නේ වාගේ ඝනත්වය වගේ සමානයි කියලා ගන්න පුළුවන්. දිග ප්‍රමාණ සමානයිලු හරස්කඩ B ගේ හරස්කඩ B හිමෙන් අඩක්ලු A ගේ හරස්කඩ. හරි අපි පොඩි රූපයකුත් නිකන් ඇඳගෙන පෙන්න ගන්නවා නම් මුලින්ම. ඒතර මේ වගේ දිගින් සමාන කම්බි දෙකක්. කොහොම ඇදලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ කම්බි දෙකේ එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් ඝනත්වය D නම් මූ Dමයි. මේක B කම්බිය මේක A කම්බිය කියලා ගමුකෝ. එතකොට A ගේ හරස්කඩ B හිමෙන් මොකක්ද කියන්නේ නේද? B හිමෙන් අඩක්. ඒතර අපි හිතමුකෝ ඒ කියන්නේ මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ A නම් මූ 2A වගේ අදහසක් නේ. භාගපදයෙන් එක වලක් කරලා ලියනවනම් ඊට පස්සේ කියනවා A හි ආතතිය B ගෙමෙන් දෙගුණයක්ලු. එතකොට A ගේ ආතතිය පුතාලා
දාගත්ත හැකි b ඝාතතිය t කියලා ගත්තොත් මේක 2t. දැන් මේක දිගේ තීව්‍ර තරංගයක් ගමන් කරන්න සැලැස්සුවොත් මේවා දිගේ ඒ තීව්‍ර තරංග ප්‍රවේග VA VB කියලා ගත්තොත් VA ට VB අනුපාතය තමයි ඔයාගෙන් අහන්නේ. VA ට VB අනුපාතය තමයි අහන්නේ. මම හිතන්නේ තාම සරල ගැටලුවක් සුදුසු සමීකරණය තෝරගන්න වෙනවා. එතකොට දැන් ඔබට මෙතනදී අර තන්තුවේ ඒකක දිග ස්කන්ධයේ සිම්පල් m කියන එක පැහැදිලිව අයිඩියා එකක් ගන්න බෑ. එතකොට අපිට ඒක නිසා මෙතන සමීකරණ තුනම ටිකක් ලියාගෙන බැලුවොත් දීලා තියෙන දත්ත වලින් යන්න පුළුවන් මොන සමීකරණද කියලා අල්ලගත්ත එක. දැන් මේක වාට දැන් ලොකු දෙයක් නෙමෙයි. අපි මේක කොහොමද කරන්න කියලා බගුවක්ම පිරෙව ගිය සතිය මට මතක හැටියට. දැන් එතකොට ඝනත්වයයි හරස්කඩ වර්ගඵලයයි ගැන දීලා තියෙන නිසා කොහොමද ඔබ දන්නවා තන්තුවේ දිග තීව්‍ර තරංග ප්‍රවේගය මත රඳා පවතින්නේ නැහැ. ඒකෙන්ද දිග අමතක කරලා දාන්න පුළුවන්. මෙන්න මේක තමයි සුදුසුම සමීකරණය. එහෙනම් අපි ලියනවා මේක වගේ හිතේ වැඩ කරන්න ඕන වැඩක්. t බෙදීම dA ගේ වර්ගමූලයට අනුව අපිට A හා B කම්බි දෙක සලකා එකපාර VA ට VB අනුපාතයක් ලිව්ව හැකි. එතකොට ඔබට පැහැදිලි මෙතන ඝනත්වය එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන නිසා කැපෙනවා. අනිත් දෙන්නම වෙනස්. එකිනෙකට වෙනස්. එතකොට VA බෙදීම VB කියලා ගත්තොත් ආතතියෙන් ලිව්ව හැකි TA බෙදීම TB. හැබැයි ඌ ඉන්නේ වර්ගමූලය ඇතුලේ. අපිට වර්ගමූලය දැම්ම හැකි එක. එතකොට ඒක හේතුව V සහ T ඉන්නේ දෙන්නම උඩින්. එතකොට මේක AB නම් මේකත් A බෙදීම බීම වෙන්න ඕන. එතකොට මූ ඉන්නේ ඉර යට ප්‍රතිලෝම සමානුපාතයක්. එතකොට උඩ යට මාරු වෙන්න ඕන. ඒ කියන්නේ A ට අදාළ වර්ගඵලය මේ මොකක් හරි කෙනෙකුට අදාළ ප්‍රවේගයට අදාළ වර්ගඵලය තියෙන්න ඕනේ යට. එතකොට A ට අදාළ වර්ගඵලය යටට යන්න ඕන. අර භාගපද බෙදෙද්දී B ට අදාළ එක උඩට එනවා. එයා ඉන්නේ වර්ගමූලය තුන නිසා මේ වර්ගමූලය ඇතුළටම අපි ඔක දාගමු. හරි. දැන් ඉතින් ඔයාලට ආදේශ කර ගන්න තියෙන්නේ TA ට TB අනුපාතය ඕනනම් නිකම්ම 2යි කියලා ගන්න පුළුවන්. නැත්නම් 2යි T බෙදීම T. වර්ගඵල අනුපාතය ගත්තට පස්සේ මේක 2යි A ට A. නේද? A ගේ වර්ගඵලය A කියලා දීලා තියෙනවා. B ගේ වර්ගඵලය 2යි. හරියට ආදේශ කරගන්න. එතකොට මම හිතන්නේ T ට T කැපිලා ගිහින් A ට A කැපිලා ගියම 2 2 4යි 4 වර්ගමූලය කියන්නේ 2යි ආයේ. හරි. බලන්න ඕක හරි ගියේ කට්ටිය හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. ඔයා ගෙදරින් කරලා ඕක හරි ගියා. බොහොම සරල ගන්න කෙඩීමක්. ඔයාලගේ හරි. හැමෝම බලන්න කරුවේ නැද්ද? හා. කීප දෙනෙක් කරලා තියෙනවා. හරි. දැන් ඔයගේ වපුතේ අනිවාර්යයෙන්ම මම කරනකන් ඉන්න නරකයි. මොකද දැන් ඔබට මේක ගණන් ගොඩක් අයිඩියා එකක් දුන්නා. මම තනියම කරලා තියෙන්නට ඕන. හරි දරුවනේ. එහෙනම් ඔයාලගේ ඊගාවට ඒකේ 4 වෙනි ගාන පොඩ්ඩක් බැලුවොත් සමාන දිග L සහ හරස්කඩ වර්ගඵල නැත්නම් සමාන හරස්කඩ වර්ගඵල ඇති එහෙත් වෙනස් ඝනත්වය DA DB කියලා දීලා තිනවා. සහිත තන්තු දෙකක් එකිනෙකට සම්බන්ධ කොට ඉහත රූපයේ දැක්වෙන පරිදි එම සංයුක්ත තන්තු දුඩ බිත්ති දෙකක් අතර ඇද ඇත. එතකොට T සමාන බිඳුවේදී A හා B ඔස්සේ x සහ y දෙකලවලින් එකවර එවන ලද ස්පන්ද දෙකක් තන්තුවේ O මධ්‍ය ලක්ෂය හරහා යනවලු TA TB කාලවලදී DA සමානයි 4යි DB නම් TA TB අතර අනුපාතය අහනවා. හරි. ඒ මොකක්ද ඒ කියන්නේ? අපි ගාන එකක් ගලප ගත්තොත් හතරවෙනි ගැටලුව
මම මේ පැත්තෙන් රූපේ ගන්නවා. මේ වගේ තන්තු දෙකක් දට ඇදලා සම්බන්ධ කරලා තියෙනවා. ඔය තන්තු දෙක ඔයාලට පෙන්වලා තියෙනවා දිගින් සමාන තන්තු දෙකක් මේ වගේ O කියලා ලක්ෂයක් දාලා දෙන ඔතනින් එකිනෙකට සම්බන්ධ කරපු තන්තු දෙකක්. අන්තිමේදී කියන්නේ මේ දෙන්නගේ දෙකලවරින් එකම වෙලාවේ t සමානයි බිඳුවේදී වගේ තරංග ස්පන්දයක් මේ පැත්තට යවනලු ඌ යන වේගයේ v ඒකෙ හිතමු මේ කෙලවරිනුත් තරංග ස්පන්දයක් ඇති කරලා යවලා තියෙනවා ඌ v b කියලා හිතමු. ඔය තරංග ස්පන්ද දෙක O කියන ලක්ෂය ඒගොල්ලෝ සම්බන්ධ කරලා තියෙන ලක්ෂය පසු කරන්න ගත කරපු කාලයන් දීලා ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ කාල අතර සම්බන්ධය අපි දැන් t a බෙදීම t b සොයමුකෝ අනුපාතයක් හොයාගමුකෝ. පස්සේ සම්බන්ධයක් හදන්න පුළුවන්. මේකම අහනවා කියලා හිතමුකෝ. එතකොට මෙතනදී මේගොල්ලන්ගේ ඝනත්ව මේක dA මේක dB හරි. එතකොට dA ට dB අනුපාතය වුණාම මේක 4යි කියලා දීලා තියෙනවා. ඒක මොකද dA සමානයි 4යි dB කියලා දීලා තියෙනවා. හරි. අනිත් ඒවා ගත්තට පස්සේ හරස්කඩ වර්ගඵල සමානයි ඝනත්ව විතරයි වෙනස්. හරි. යන්න තියෙන්නේ මේ දිගවලු සමාන දිගවල්. දැන් ඔබට හොයන්න තියෙන්නේ මේ තරංග ස්පන්ද දෙක මේ ඕලක්ෂයේ පසු කරන්න ගත කරන කාල අතර සම්බන්ධයක් නේ. එහෙනම් අපිට s සමානයි ut මොකද තරංග යන්නේ ඒකාකාර වේගයෙන් s සමානයි ut ට අනුව මෙයාට අනුව කාලය ලියන්න පුළුවන් s බෙදීම u. ඊට පස්සේ ලියන්න පුළුවන් එක් තරංග ස්පන්දය ඕලක්ෂය පසු කිරීමට ගත කරන කාලයන් අතර අනුපාතය ta tb කියලා. එක තරංග ස්පන්දය මෙන්න මේ ඕලක්ෂය පසු කරන ගත කරන කාල අතර අනුපාතය. ඒක දීලා තියෙනවා ta tb කියලා. ඒකට මේක ගන්නවා. ඒතකොට ta එන්නේ මෙන්න මේ ස්පන්දය ගමන් කරපු දුර බෙදනවා වේගයෙන්. ඒතකොට අවස්ථා දෙකේම පුතාලට දුරවල් සමානයිනේ. ඉතින් කල්පනා කරොත් මෙන්න මේ අවස්ථා දෙකටම මේ සමීකරණය ආදේශ කරොත් s කැපිලා යනවා. එතකොට එහෙනම් වේග අතර අනුපාතය තමයි එන්න ඕන. එතෙන්දී ලියනවා නම් ta සමානයි l බෙදීම va, tb සමානයි l බෙදීම vb. ඊට පස්සේ ඔය දෙක බෙදන්න ඕන. එතකොට ඔයා දන්නවනේ මේ දුරවල් සමාන නිසා මේක කැපිලා යනවා. ඊට පස්සේ මම කරන්නේ අර 1 2 කියලා සමීකරණ දෙකක් ලියාගන්නේ. මේක පොදුවේ කැපෙන නිසා කෙලින්ම ta ට tb අනුපාතය ලියනවා. පහළට va. හරි. ප්‍රතිලෝම නිසා මේක vb. බලන්න ඕක ඔබට පැහැදිලිද? ඒ කියන්නේ කාල අතර අනුපාතයේ ප්‍රතිලෝමව වේග අතර අනුපාතයක් විදිහට ලියා ගන්න පුළුවන්. මම ඔය ලියාගත්ත කතාව පැහැදිලිද? මේ එක කියන සමීකරණය ගොඩ නැගීම. බලන්න මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. ඕවට ගොඩාක් විස්තර කරන්නේ නැතුව නිකන් කිව්වේ ඉතින් s සමානයි ut කියන සමීකරණයෙන් කාලය හොයාගෙන නේද දෙපාරක් බෙදලා ගන්න තියෙන්නේ. කොහොම හරි කිරුවේ හැකි. මේ සමීකරණය ඕනනම් a තන්තුවටයි b තන්තුවටයි දෙපාරක් දාන්න තරංග ස්පන්ද වලට යන්න තියෙන්නේ එකම එළු දුක. ඒතොර ඒක කැපෙනවා දෙපාරක් දාලා බෙදපු ගම. හරි. එතකොට ඉතින් ප්‍රවේග අතර අනුපාතය තමයි එන්නේ. උඩට මාරුලා එන්නත් උනා. මොකද මේ මූලින් ඉඳි මූ යටින් ඉන්නේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. හරි. දැන් ඉතින් ඔයාලට ඔතනින් පස්සේ වැඩි පැහැදිලි ඔයාලට වේග අතර අනුපාතයක් තමයි හොයාගන්න වෙන්නේ නැවත වතාවක්. එතකොට ඔබ දන්නවා ඔය කොහොමද තියෙද්දි අපිට වේග අතර අනුපාතය හොයාගන්න ලියන්න පුළුවන් v සමානයි නැවතරක් ඝනත්වයේ පුතේ දීලා තියෙන්නේ v සමානයි t බෙදීම da ගේ වර්ගමූලයට අනුව. හරි. අපිට එකපාර ලියන්න පුළුවන් vb ට va අනුපාතය. එතකොට ඔබ දන්නවා තන්තු වල ආතති මොකද වෙන්නේ? ඒක චුට්ටක් කියන්න එපේ. එතකොට මෙතන ආතතිය t නම් මේ ලක්ෂයේදී මෙන්න මේ පැත්තට ආතතිය t. එතකොට මේ ලක්ෂයේ සමතුලිත නිසා මේ පැත්තට ආතතිය t. එහෙනම් ඔබ දන්නවා සැහැල්ලු තන්තුවක ඔය වගේ ආතතිය තන්තු වර්ග දෙකක් වුණත්
සමානව තමයි පැතිරෙන්නේ. දැන් ඔබට ඕනනම් පුළුවන් මේක T1 T1 මේක T2 මේක T2 කියලා දාගත්තොත් ඔබ හිතන්න ඕන ඕලක්ෂය සමතුලිතයි. මෙහා සමතුලිත වෙන්න නම් T1යි T2යි සමානයි. තේරුණාද? හරි. ඒතර ඒක සිම්පල් කතාවක්. එහෙනම් අපිට එතනදී T කොහොම හරි සමානයි කියලා තේරුම් ගන්න ඕන. ඒක අපිට ඕනනම් මෙතනදී මම ලියනවා note ලක්ෂී සමතුලිතතාව සැලකුවොත් T1 සමානයි T2. මේ කවුරුත් අහන්නේ ඔබට නිකන් තර්ක කරගන්න විතරයි තියෙන්නේ. ඒතර මේක කැපිලා යනවා. වර්ගඵල ගාණ දිය තියෙන සමානයි. ඒතර වර්ගඵලය කැපිලා යනවා. ඒතර ඝනත්වතර අනුපාතකින් තමයි ලියවෙන්නේ. එහෙනම් ඔයාලට v උඩ ඉද d යට ඉන්න නිසා මේක උඩට මාරු වෙලා ලියවෙයි. db යටට යනවා. da උඩට එනවා වර්ගමූලයක්. तो DA to DB අනුපාතය පුතාලට දීලා තිබ්බා මේක DA සමානයි 4යි DB කියලා. එහෙනම් DA බෙදීම DB කියන්නේ පුතාලට එන්නේ 4යි කියලා. මේක 4යි. නැත්නම් වට DA ට දාන්න 4යි DB. તો DB දෙක කැපුවම 4යි කියලා එයි. ඒතර වර්ගමූල 4යි කියන්නේ උත්තරේ 2යි. හරි. ඉතින් BB ට VA අනුපාතය 2 නම් අපිට TA ට TB අනුපාතයත් 2යි කියලා ගන්න වෙනවා. එම නිසා එකෙන් එක කියන සමීකරණයෙන් TA ට TB අනුපාතයත් වෙනවා උත්තරේ 2යි. බලන්න ඕක පැහැදිලි නම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. ඕක පැහැදිලි නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. හරි. ඕකේ යමක් ඔබට පෙන්න ගන්නට තියෙයි නම් පෙන්න ගන්න අවස්ථාවක් තියෙනවා. විනාඩියක් අල්ලන් ඉන්නම්. හරි. ඊටම ඉක්මනින් පුතාට අවශ්‍ය තැන් තියෙනවා නම් සටහන් කරන්න. අවශ්‍ය තැන් තියෙනවා නම් ඉක්මනින්ම සටහන් කරගන්න. ආතති හොයන එක එතකොට මේක පුතේ හරි සරල වැඩක් තියෙන්නේ. දැන් ඒක පැහැදිලි නේද එතකොට? ආතති හොයාගන්න ආතතිය තන්තු දෙකේ සමානයි කිය වෙනස් කියලා ලකුණු කරගත්තට කමන්නේ. තන්තු දෙක අපි වෙනස් වෙන ලකුණු කරන්නේ. හැබැයි මේ ලක්ෂ්‍ය සමතුලිතයි. සමතුලිතය තමයි T1 T2ට සමාන වෙන්න ඕන. ඒතර ඒක වලට හයිලයිට් වෙලා තිබ්බේ නැත්නම් ගාන හදන වෙලාවේ ඒක නෝට් එකක් විතර කොහේ හරි දාගන්න. ඕ ලක්ෂ්‍යයේ සමතුලිතතාව සලකා ලියන්න පුළුවන් T1 සමානයි T2 කියලා. හරි. එතනින් තමයි ඔයාලට වේගානුපාතයේ තන්තුවේ ඝනත්වතර අනුපාතයකට ගියාට පස්සේ අපිට ඒක අනුපාතයට යන්න නම් මේ ආතතිය කැපෙනවා කියලා දැනගෙන ඉන්න වෙනවා. නැත්නම් වැඩේ කොට දාන්න බෑ. හරියට ගැටලුවක් නැහැ. TA සමානයි 2යි TB කියලා ගත්තට ගැටලුවක් නැහැ. මේක ලියන්න උණු ස්වරූපේ වැඩක් නැහැ. මම නිකන් මෙහෙම ලියලා තියෙන්නේ. ඔයාලට TA සමානයි 2යි TB. කිසි ගැටලුවක් නැත්නම් TB කියන්නේ TA බෙදීම 2යි. එහෙම කිසි ගැටලුවක් නැහැ. ඔය සම්බන්ධයක් නැහැ හල්ති. તો දෙන්න අතර ඔබ ඕන විදිහකට සම්බන්ධ ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොමද ලකුණු දෙන්න වෙනවා. හරි. බලන්න ඕක පෙන්නලා ඉවරලා මට ඉක්මනින් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න අපිට ඊගාවට අපි ඊගාවට සටහන් වලට යන්න. හරි. ඒත් එක්කම ඔයාලට හැම තියර දරුවෙකුටම මේ වෙද්දී පේපර් පැක් දෙකක් හම්බෙලා ඇති. එතකොට අපි එක පේපර් එකක් මේ සතියේ මම ලියනවා. දිනය අර ඔයාලා පරණ දුන්නු ඩීටේල් එක අරගෙන හෝ නැත්නම් හෙට අනිද්දා වෙද්දී ඇනලයිස් කරලා දිනයක් අරගෙන බෝඩ් නැත්නම් පාවිච්චි කරන ඔයාලා පරණ දුන්නු ඩීටේල් එකක් මට තියෙනවා මම ළඟ. ඔයාලා කලින් Google Sheet එකක් පිරෙව්වනේ. නම් හුඟක් කට්ටියට පහසු දිනයක් අරගෙන පේපර් ක්ලාස් එක ස්ටාර්ට් කරනවා. එතකොට අපි අර මේ මාසේ මම තීරණය කරේ පේපර් දෙකක් දීලා ඒක මුදල් ගන්නේ නැතුව මුලින්ම හැමෝටම ලියන්න අවස්ථාව ලබා දෙනවා. ලබන මාසේ නම් අපි ඒක පේපර් ක්ලාස් එකක් විදියට කැමති කට්ටියට සම්බන්ධ වෙන්න විදියට කරගෙන යනවා. එතකොට මේ මාසේ හැමෝම try කරන්න ওই පේපර් දෙක ලියන්න. හරි? එතකොට මෙතනදී ওই ලියුම් කවුරුල් දාලා තියෙන පේපර් දැන් මේ වෙද්දි කඩන්න එපා. කඩන්න එපා. එතකොට වීඩියෝ එක ඔන් කරගෙන එක්සෑම් එකක් විදිහට පටන් ගන්න වෙලාවේ තමයි අපි පේපර් එක ඕපන් කරගන්නේ.
හරිනේ. දැන් එතකොට පේපර් එක අහුවෙන්නේ නැතුව ඕපන් කරන ක්‍රම ඒවා අල්ලන්න යන්න එපා. ඕන කෙනෙකුට ඔක කඩාගත්තා ඒකනේ. පස්සේ ආයෙ පේපර් එක හොඳට බලලා වහලා තියලා පස්සේ මට පෙන්න ආයෙ කඩන්න යන්න එපා. මොකක් හරි මේ වැඩ පිළිවෙලක් හදලා තියෙන්නේ ක්‍රමානුකූලව මේක කරන් යන්නද? ප්‍රධාන දුර්වලතාවය තමයි ඔබ මේ වෙද්දි එක්සෑම් ලියවම නැහැ. ජෙනුයින් එක්සෑම් කරලම නැහැ ඔයාලා. ඔයාලා බැච් එක. පාසලේ තිබ්බ එක්සෑම් ඔයාලා උඩරිම එකක්ද කොහෙද කරේ? මට මතක හිටියලු ලකුණු දුන්නේ එකකටද කොහෙද මට කිව්වේ ලකුණු. නිකන් හොඳ මට්ටමේ එක්සෑම් එකකට කරේ. ඒ නිසා ටිකක් එක්සෑම් විදියටම මේක යන එක හොඳයි. ඒ නිසා ඒකට තමයි උත්තර වැඩ පිළිලක් දාගෙන අරන් යන්න යන්නේ. චුට්ටක් ඒක නිසා ඒකට යම් අනුගත වීමක් වෙන්න. ඒතර මම ලබන සතියේ අනිවාර්යෙන් අපි පේපර් එකක් ලියනවා. දිනේ මොකද්ද කියලා දැනුවත් කරනම් එතකන් ওই පේපර් එක දෙක තියාගෙන ඉන්න. ඊට පස්සේ මම කිව්වා ওই පේපර් ඇතුලේ මුද්‍රිත කොපිය එච්චර ක්වොලිටි නෑ. හරි? ඒක මම එදත් වලට කිව්වා. ඒක නිසා ඒව ගැන හිතන්න යන්න එපා. හැබැයි වට පැහැදිලිව ප්‍රශ්න ටික තියෙනවා. මොකද ඔක ටයිප් සෙටින් කරන්න දීලා මම ඒ ටයිප් සෙටින් කරපු එකවත් print කරලා දුන්නේ නෑ. හේතුව ඒක ගොඩාක් වැරදි සහිතයි. ඊට පස්සේ අන්තිමේදී කරේ අපි කොළඹ පේපර් ගෙන්නපු තැනින්ම යොප්පු පේපර් පැක් එකම තමයි ස්කෑන් කරලා ඉවලා තියෙන්නේ. හරි? ඒ නිසා අර පේපර් එකේ මුද්‍රිත ක්වොලිටිය චුට්ටක් අඩු ඇති. ඒතකොට ඒක එච්චර හිතන්න යන්න එපා. අනිත් ඒවා උපරිම ක්වොලිටියට අරන් යනවා. හරි නේද? නිසා අපි මේ සතියේ මැද වෙද්දී හොඳ එක්සෑම් එකකට දැන් ඔක ඔය කොළඹ පැත්තේ තිබ්බ වාර විභාගයක එක්සෑම් එකක් තමයි පැක් වල තියෙන්නේ. නිසා ඕකට ඔබ සූදානම් වෙද්දී නිකාම්ම පේපර් එක පැක් එක කඩාගෙන පිස්සෙක් වගේ ලියන්න ලෑස්ති වෙලා ඉන්න එපා. මේ කල් තියා දැනුවත් කරන්නේ මේක චුට්ටක් නිර්දේශي පාඩම් කරලා හොඳට සෙට් වෙලා ගැටළු ආකාර ඔක්කොම රීෆ්‍රෙෂ් කරගෙන පුළුවන් පාස් පේපර් ටිකකුත් ඒවට අදාළව හදලා නිකන් එක්සෑම් එකක් කරනවා කියන මෙන්ටල් එකකින් මේකට සෙට් වෙන්න. හරි මොකද හැමතිස්සෙම පේපර් එකක් ලියද්දී වැදගත්ම වෙන්නේ පේපර් එක ලිවීමට කලින් අපි ඊට කලින් සතියේ මොනවද මේ පේපර් එක වෙනුවෙන් කෙරුවේ? හර කෙනෙකුට නිර්දේශයේ ෆුල් එකපාරක් පාඩම් කරගන්න මේක අවස්ථාවක් කරගත්තා. ඒ කියන්නේ පේපර් එකකට කලින් අපි නිර්දේශයේ සම්පූර්ණම මතක ආවර්ජනයකට යනවා. ගැටළු ආකාර ටික හම්බුලිස චෙක් කරලා බලා ගන්නවා. ඒ විදිහේ වැඩක් කෙරුවට පස්සේ තමයි අපිට පේපර් එකක් ලස්සනට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඒතර පළවෙනි පේපර් එකේ MCQ එකක් එන්නේ. එතන මට මතකයි ඒකේ MCQ 40ක්ද ඔයද තිබ්බේ. ඒතර ඒ 40ට ගැලපෙන මම ඔයාලට ටයිම් එක දෙනවා. එතකොට අපි එක දවසකදී කෙලිම එක්සෑම් එක කරනවා. ඒතර ඉදාම ඒක පිටිපස්සෙන් හෝ නැත්නම් තව ඔබට මට පහසු රාත්‍රී දවසක සාකච්ඡාව කරනවා. හරි? එතකොට ඒක මම බලලා කියන්නම්. දැන්ට එනම් ඕක ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. දැන් එක්සෑම් එකක් එනවා කියලා හිතාගෙන ලෑස්ති වෙලා ඉන්න. හරි? හැමෝටම එනවා එක්සෑම් එක. හරි. එතකොට ඕක පෙන්නලා ඉවරයි කියලා හිතනවා පුතේ. අපි ගැටළු ආකාරයේ දෙකේ තුන්වෙනි ගානේ තමයි මම හිතන්නේ ඊට පස්සේ ආයෙ යන්න තියෙන්නේ. මට ඔය දරුවෙක් පෙන්නපු විදිහට එහෙමයි යන්න තියෙන්නේ. එහෙනම් ගැටළු ආකාරයේ දෙක තුන්වෙනි ගාන කියනවා. ඔක්කොම බලන්න පුතාලා පිටු අංක 11 ගැටළු ආකාරයේ දෙක තුන්වෙනි ගාන. තීරයක් ස්පන්දයකට දිග තිරස් තන්තුවක් එක් කෙළවරක සිට අනෙක් කෙළවරට දක්වා ගමන් කිරීමට. එතන තීරයක් ස්පන්දයකට දිග තිරස් තන්තුවක වෙනවා. තන්තුවක එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ගමන් කිරීමට තප්පර දශම එක කාලයක් ගත වන බව නිරීක්ෂණය කරන ලදී. තන්තුවට ආතතිය සපයා ඇත්තේ එය කප්පයක් වටා යවා තන්තුවේ ස්කන්ධයෙන් සිය ගුණික ස්කන්ධයක් ඇති භාරයකට ඈඳීමෙනි. තන්තුවේ දිග කොපමණද කියලා අහනවා. තන්තුවේ සිරස් කොටසේ දිග නොගිනිය හැකි තරම් කියලා උපකල්පනය කරන්න කියලා කියනවා. හරි. ඒතර බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මොකද්ද මේ කියන්නේ කියලා බලමු පොඩ්ඩක් බලන්න. අර මෙල්ඩේ තන්තුවකම සීන් එකක් තමයි කියලා තියෙන්නේ. ඔය වගේ අපි කම්පන ප්‍රවේගයකට සම්බන්ධ කරපු තන්තුවක අනෙක් කෙළවර කප්පියක් මතින් ගමන් කරලා
තියෙන අවස්ථාවක් අපි ඉඳගමුකෝ. මෙන්න මෙතන බාරයක් කෙල්ලලා තියෙනවලු. එතකොට මේ බාරය අපි හොමු දාගමු. එතකොට මේ තන්තුවේ ස්කන්ධය m නම් මෙන්න මේ කොටසේ ස්කන්ධය m නම් මෙතන වාට බර ලියන්න පුළුවන් ඒ වගේ 100 ගුණයක් ස්කන්ධය. එහෙනම් 100යි mg. දැන් ප්‍රශ්නය අහනවා එක කෙලවරකට ඉඳන් අනිත් කෙලවර දක්වා යන්න යන දශම එක කාලයක් ගත වෙනවා නම් තන්තුවේ දිග අහනවා. එතකොට තන්තුවේ දිග L අහනවා මෙන්න මෙතනින් ඇති කරන තරංග ස්පන්දයකට හරි v වේගයෙන් යද්දී මෙන්න මෙතනට එන්න ගත වෙන කාලය තප්පර 0.1යි කියලා දීලා තියෙනවා. ස්පන්දය t සමාන බිඳුවේදී චලිතය මෙතනින් පටන් ගත්තා. ඉතින් ඔබට කොහොම පැහැදිලි තරංගයේ වේගය සම්බන්ධ ප්‍රශ්නයක් තරංග වේගය හොයාගන්න දත්ත සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඔය L තමයි අහන්නේ. එතකොට අපි නිකන් ලිව්ව හැකි v සමානයි මම මෙතෙන් ඉඳන් ගන්න TL බෙදීම m ගේ වර්ගමූලය. මොකද ඔබ කල්පනා කරලා බලන්නට ඔයාගේ තන්තුවේ ආතතිය දීලා තියෙන තන්තුවේ ස්කන්ධය ඇසුරෙන් මේ නේද? ඔබ තේරුම් ගන්නවා කෙලින්ම තන්තුවේ ආතතිය මේ තුලාවේ එල්ලලා තියෙන පඩිවල බරට සමානයි. ඒක තන්තුවේ ස්කන්ධය ඇසුරෙන් දීලා තියෙනවා. ඊට පස්සේ පුතේ තන්තුවේ දිගත් අහනවා. එහෙනම් ඉතින් අපිට බොහෝ විට ගණනය කිරීමට යන්න වෙන්නේ v සමානයි TL බෙදීම m ගේ වර්ගමූලය කියන සම්බන්ධය. මෙතනදී v හොයාගන්න පුළුවන් තවත් ක්‍රමයක් දීලා තිනවා. හරි අපූර්ව ක්‍රමයක්. v කියන්නේ තරංග ස්පන්දය ගමන් කරන දුර, ඒ කියන්නේ L ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕන. මේක ඔබට දත්ත විදියට දීලා තියෙනවා. හරි. දැන් ඔබ කල්පනාවෙන් ආදේශ කරන් ගියොත් L ඔහොම තිබුණාවේ 0.1යි. ඔයාලට ඕන මේක වර්ග කරගන්නත් පුළුවන්. ඒතර මෙතන L වර්ගය බෙදීම T වර්ගය සමානයි TL බෙදීම m. ඔතනින් වාට ඕන නම් L උක්ත කරලම ගත්ත හැකි. මේ පැත්තට එකක් කපලා දැම්මොත් ආතතිය කාලයේ වර්ගයේ බෙදීම m. ඒතර ආතතියට දැම්ම හැකි CI mg T වර්ගය කියන්නේ 0.1 වර්ගය මේකේ m. හරි. ඉතින් ගාන හදලා ඉවරයි. m ටෙම් කැපෙනවා. මෙතන 0.1 වර්ගය කියන්නේ ඔබට 10 2යි මේ 100ත් එක්ක කැපුණාම මෙතන 10ක් ඉතුරුයි. මම හිතන්නේ මීටර 10ක් කියලා තමයි එන්නේ. බලන්න මම ගන්න කිරීම හරියද? බලන්න හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න ඔය උත්තරේ ගත්ත කට්ටිය. වලට උත්තරය ආවා. පොඩි කිහිප දෙනයි තරම් තියෙන්නේ. හරි. හරි හදාගත්ත කට්ටිය ගැටලුවක් නෑ. අනිත් දරුවෝ ඉතාම ඉක්මනින් බලන්නට ඔක හදලා පෙන්නගා. ඉක්මනින් පෙන්නගා. සාමාන්‍යයෙන් පිසිස් වල වැදගත්ම දේ තමයි තනියම අපි නේද ගණන් කොච්චර ප්‍රමාණයක් විසඳනවද? ඒකට කොච්චර අඩුම තරමින් උත්සාහ කරනවද? ඒක හින වැදගත් එන වැදගත්. මේක මේ සයිඩ් එක පොඩ්ඩක් පේන්න නැතුව ගියානේ. හරි. ඒතකොට මේ වැදගත් දේවල් වලට වැදගත් විදියට අවධානය දෙන්න. එතකොට මම මෙතන තරංගයේ වේගය දුර බෙදීම කාලය කියලා ලියලා තියෙනවා. ඊට අමතරව ඔබ දන්න නෝමල් සමීකරණය. මේක ඇවිල්ලා තියෙන්නේ S සමානයි UT කියන. දුර බෙදීම කාලය කියලා. තරංගයක් කියන්නේ ඒකාකාර වේගෙන්නේ. එතනින් අපිට තන්තුවේ දිග උක්ත කරලම ආදේශ කරගන්න හැකියාව වෙනවා. එතනදී ආතතියට CIMG ඒ කියන්නේ තන්තුවේ ස්කන්ධය ඇසුරෙන් තමයි තන්තුවේ ආතතිය ගැන කියලා තියෙන්නේ. තන්තුවේ ස්කන්ධය මෙන් 100 ගුණයක ස්කන්ධයක් තියෙන බාරයකට තමයි ඇඳලා තියනවා කියලා කියන්නේ.
හරි. ඕක පෙන්ලා ඉවර නම් අපිට යන්න පුළුවන් ඊගාව ගැටලුවට. ඉක්මන් කරන්න අපිට මොකද මෙතන ගැටලු ආකාර දැනට සිද්ධාන්තවල හැටියට අද ගැටලු ආකාරය හරිනම් 7 වෙනකම්ම යන්න පුළුවන්. හරි. ටටටට ගාලා යමු අපි. ඉක්මන් කරන්නට. හරි. යනවා ඒකේ 4 වෙනි ගාන. ඒකක දිගක ස්කන්ධයේ සිම්පල් M වූ තන්තුවක එක් කෙළවරක් සරසුලක එක් දැත්තකටද අනෙක් කෙළවර ඝර්ෂණය රහිත කප්පියක් හරහා යවා ස්කන්ධයේ කැපිටල් M වූ ස්කන්ධයකටත් සම්බන්ධ කරලා තියෙනවලු. සරසුල කම්පණය කළ විට රූපය දැක්වෙන පරිදි ස්ථාවර තරංගය සාදමින් තන්තුව කම්පණය වේ සරසුලේ සංඛ්‍යාතයේ කොච්චරද කියලා අහනවා. තාම හොඳ ප්‍රශ්නයක්. අපිට ගාන කොතනින්ද ස්ටාර්ට් කරන්න වෙන්නේ කියලා අපි කල්පනා කරොත් හරි. මේ වගේ පුතේ සරසුලකට සරසුල් දැත්ත කම්පණයෙන් ওই විදිහට තන්තුවක් ඈඳලා ඒ තන්තුව ඝර්ෂණය නැති කප්පියක් මතින් යවලා මේ පැත්තේ කැපිටල් M බාරයකට ඈඳලා තියනවලු. ඕකනේ කතාව. එතකොට මේ හිතන්නකෝ සරසුලේ සංඛ්‍යාත F කියලා. ඒතර මෙයා F සංඛ්‍යාතයෙන් කම්පණය වෙද්දී ඔබ තන්තුව තුල දකින්නවලු ස්ථාවර පුඩු 4ක්. තන්තුව තුල ඇති වෙනවලු ස්ථාවර පුඩු 4ක්. දැන් මේ වගේ වෙලාවට ඔබට ගැටලුව F තමයි අහලා තියෙන්නේ. ඔබ දන්නවා කොහොමද ගාන පටන් ගන්නෙ? මට කියන්න පුළුවන් සරසුලේ සංඛ්‍යාතය සමානයි. සරසුලේ සංඛ්‍යාතය සමානයි තන්තුවේ කම්පන සංඛ්‍යාතය. තන්තුවේ කම්පන සංඛ්‍යාතය. ඇයි අපි එහෙම කියන්නේ? ඔය සරසුල් දැත්ත ලම්බකව කම්පණය කරවහම තන්තුව දිගට තන්තුවේ දිගට ලම්බකව සරසුල් දැත්ත කම්පණය වෙද්දී අපි දන්නවා ප්‍රභේද සංඛ්‍යාතෙන් තමයි ওই තන්තුව කම්පණය වෙන්නේ. ඒ නිසා අපිට මේක මෙල්ඩේ තන්තුවක් ගැන කතා කරද්දී කියව කතාවක් සරසුලේ සංඛ්‍යාතය සමානයි තන්තුවේ කම්පන සංඛ්‍යාතය කියලා ලියන්න පුළුවන්. එතකොට සරසුලේ සංඛ්‍යාතය F කියලා ගත්ත හැකි තන්තුවේ කම්පන සංඛ්‍යාතය පුතේ පුඩු ගාන දීලා තියෙනවා. අතර ඔබ පුඩු ගාන ඇසුරින් මේක ලියන්න මතකයි. ඔබට 4 වරක් F නෝට් කියලා ලියුවේ හැකි මතකයි නේද? පුඩු ගාන P නම් P වරක් F නෝට් කියලා ලියන්න පුරුදුනේ. එතකොට F නෝට් ලියන්නට පුළුවන්. F නෝට් කියන්නේ ඔබ දන්නවා තන්තුවේ මූලික ස්වරය. තන්තුවේ මූලික ස්වරය ලියන්න පුළුවන් V බෙදීම 4L කියලා. V බෙදීම 4L. sorry V බෙදීම 2L sorry. 4L නෙමෙයි මූලික ස්වරය V බෙදීම 2L. හරි. එතකොට දැන් ඔබට ඔතනදී තන්තුවේ දිග L කියලා දීලා තියෙනවා. එතකොට දන්න පද පුළුවන් තරම් දැන් ඇසුරින් මේක පෙන්න ගන්න තමයි තියෙන්නේ. එතකොට තන්තුවේ ආතතියත් ඔයාලා දන්නවා mg කියලා ලියා ගන්න පුළුවන්. තන්තුවේ දිග දන්නවා දැන් තන්තුවේ ආතතිය දන්නවා. තන්තුවේ බලන්න තව මොනවද ඔබ දන්නේ තන්තුවේ ඔය ඒකක දිගක ස්කන්ධය දීලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ඒකක දිග ස්කන්ධය සිම්පල් M කියලා දීලා තියෙනවා. එහෙනම් ඉතින් අපිට බොහොම සරලයි මේ V ලියා ගන්න. මොකද අපිට V ලියා ගන්න තොරතුරු යොණ වෙන්නේ මේක දන්න පදයක්. හරි F අහනවා.
දැන් v හොයාගන්න ඔබට සමීකරණ තුනක් තියෙනවා. ඒතර එක්කෝ t බෙදීම m ට යන්න ඕන. දැන් ඉතින් මේකෙන් කරගන්න පුළුවන්. හරි. අනිත් ඒවා ඉතින් අවශ්‍ය නැහැ. එතකොට මෙතන වට වුණා 4යි 2යි කැපුවොත් 2 බෙදීම l කියලා හදාගත්ත හැකි. v ට දානවා t බෙදීම m ගේ වර්ගමූලය. ඕකෙන් t ට ආදේශ කරගන්න තියෙන්නේ. එතකොට t කියන්නේ කැපිටල් mg. එනවාට මේක ලියුවේ හැකි 2 බෙදීම l වතාවක් t ට දානවා කැපිටල් mg බෙදීම සිම්පල් m ගේ වර්ගමූලය. මෙතනට ආදේශ කරේ t බෙදීම m ගේ වර්ගමූලය. v වෙනවා. හරි. බලන්න ඕක පැහැදිලිව මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. මම ගොඩාක් කතා කරන්න ගියේ නේ. සරලයිනේ. හරි. එතනද මේක තමයි වැදගත්ම දේ. මෙන්න මේ ප්‍රකාශනයට එළිය එන එක. මෙන්න මෙතනට එන එක තමයි වැදගත්ම දේ. ඒ ටික සුළු කිරීමක් තියෙන්නේ. අපි දන්නවා සරසුල තන්තුව කම්පණය කරන්නේ සරසුලි සංඛ්‍යාතයකින්. දැන් ප්‍රභවයේ සංඛ්‍යාතයේ තන්තුවේ කම්පන සංඛ්‍යාතය සමානයි. පුඩු ගාන දන්නවනම් පුඩු ගාන ඇසුරෙන් අපිට තන්තුවේ කම්පන සංඛ්‍යාතය ලිය යන එක තමයි කරේ. F නෝට් එතකොට දන්නවා. දැන් මේවා ඔක්කොම ඊට පස්සේ සමීකරණ. F නෝට් කියන්නේ ඔබ මත තියන් ඉන්න ඕන. F නෝට් කියන්නේ v බෙදීම 2යි. මෙතෙන්දී v කියන්නේ t බෙදීම m ගේ වර්ගමූලය. තව සමීකරණ දෙකක් තියෙනවා. අවශ්‍ය සමීකරණ තෝරගන්න ඕන. එතකොට එව්වා එකපාර අපිට අවස්ථානුකූලව ආදේශ කරගෙන අපේ උත්තර වලට දන්න පද බවට කන්වර්ට් කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න ඕකේ මොනවා හරි Tamanට අවශ්‍ය තැනක් තියෙනවා. පෙන්න ගන්න බලන්න. අවශ්‍ය තැනක් තියෙන ඉක්මනින් පෙන්න ගන්න. හරි. ඕක පෙන්නලා ඉවරයි නම් අපිට යන්න පුළුවන් ඊගාව ගැටලුවට. හරි. ගැටලුව අර 3. සංඛ්‍යාතයේ 20 හර්ට්ස් වූ සරසම තරංග දෙකක් එකම මාධ්‍යයක ප්‍රතිවිරුද්ධ දිශාවලට 40යි මිලිමීටර තප්පරයට ප්‍රවේගයකින් ගමන් කරමින් ස්ථාවර තරංගයක් සාදයි. ස්ථාවර තරංගයේ අනුයාත නිස්පන්ද දෙකක් අතර දුර කොපමණද කියලා අහනවා. බලන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. මොකද්ද මේ කියන්නේ? සංඛ්‍යාතයේ හර්ට්ස් 20ක් වූ සර්වසම තරංග දෙකක් එකම මාධ්‍යයක ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරනවලු මෙච්චර ප්‍රවේග වලින්. ඒතර අපි තන්තුවක් දිගේ මේක ගමන් කරන විදිහට ඇඳගමු පුතේ. හරි. මේ පැත්තෙන් අපි වගේ බිත්තියකට ඇඳපු තන්තුවක්. මේ පැත්තේ ඉඳන් එකකුයි මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තට එකකුයි. තරංග දෙක කොහොමද දෙපැත්තට යනවා කියලා කියන්නේ. මේ තරංගවල සංඛ්‍යාතය හර්ට්ස් 20යිලු දෙකනගෙම
සරසම තරංග දෙකක්. ඊට පස්සේ තරංග යන වේගය දීලා තියෙනවා 40යි මිලිමීටර තප්පරයට. දැන් ඉතින් ඔයාලට මේ තරංග දෙක අධිස්ථාපනය වුණාම හරි. දැන් මේක සාමාන්‍ය ඉතින් ඔක කරනවා නම් කරන්න වෙන්නේ මේ දෙපැත්තෙම මේ පැත්තේ විචල්්‍ය ප්‍රභවයක් තියලා හරි ඕන නැති මේ යන පතන තරංගෙම පරාවර්තන වෙලා එනවා කියලා ගත්ත හැකි. කියනවා දන්න එක. ඉතින් ටිකකින් ඕක ඔහොම වුණාම ඔබ දන්නවා මේක හරියට සෙට් වුණොත් මේක තුල ස්ථාවර පුඩු ඇති වෙනවා. ස්ථාවර පුඩු කීයක් හරි ඇතිනවා මට කුඩු ගන්න දන්නේ නේ. ස්ථාවර තරංගයක් හදයි කියලා තියෙනවානේ. එතකොට අපි හිතමුකෝ මේකේ මේ වගේ පුඩු මට පුඩු වැඩිපුර එන විදිහට ඇඳ ගන්න ඔන්න ඔය එකක් හැදුවේ කියලා. පුඩු ගන්න අපි දන්නේ නැහැ. පුඩු ගන්න දන්නේ නැහැ. හරි කොහොම හරි හදාගන්න වෙන්නේ අපි දන්නවා කොහොම තරංගයක් ගියාට පස්සේ මෙයා ඔහොම ඉස්සරහට යනවා නම් දිගටම ඔන්න ඔයගේ තරංගයක් මේ පැත්තට එනවා. නේ පරාවර්තිත තරංගය ওই පැත්තට යනවා. නිරන්තරයෙන්ම පරාවර්තිත එක මම කඩිරෙන් පෙන්නනවා පතන එක ඝනයිරකින් පෙන්නනවා. ඉතින් ඔය දෙක පුතේ අධිස්ථාපනයේ විවිනේ හැමතිස්සෙම ඔබට ඔය ස්ථාවර පුඩු පෙන්වන්න ගන්න. එතකොට පුඩු 6ක්ද 7ක්ද 8ක්ද කියන එක තීරණය වෙන්නේ තන්තුවේ දිගත් එක්ක. ඒක මොකුත් කියන්න බෑ. කොහොම හරි හරියට තන්තුවේ දිග තරංග ආයාමයේ මොනවා හරි ගුණාකාර වලින් නැත්තම් ලැම්ඩා බෙදීම දෙකේ ගුණාකාර වලින් සෙට් වුණොත් පුඩු හැති වෙන එකනේ වෙන්නේ. හරි. එතකොට අනුයාත නිස්පන්ද දෙකක් අතර දුර. අනුයාත නිස්පන්ද දෙකක් අතර දුර කියන්නේ පුතේ මේ වගේ තැන් දෙකක් අතර දුර මේ ඔබෙන් අහන්නේ ලැම්ඩා බෙදීම දෙකක් නේද? ලැම්ඩා බෙදීම දෙක කියන වටිනාකම කොච්චරද කියලා අහනවා. ඉතින් ඔබ උදාකාරම දන්නවා මෙන්න මේ පතන තරංගය හරි පරාවර්තන තරංගය හරි ඔන්න ඔච්චර දුරක් වෙන්නේ මේ තරංගයේ තරංග ආයාමය. හරි මොකක් හරි තරංගයක තරංග ආයාමයක් නේද ඔහොම ගිහිල්ලා පරාවර්තනය වෙලානේ මේ වගේ අනුයාත නිස්පන්ද හදන්නේ. අනුයාත නිස්පන්ද දෙකක් හදද්දී ඒ නැත්නම් මේ පුඩුවේ දෙපැත්තේ දිග ඔබට ලැම්ඩා බෙදීම දෙකයි කියලා ගන්න පුළුවන්. මේක දිගේ ගමන් කරපු තරංගය ලැම්ඩා නම්. ඉතින් මේක මේ ලොකු දෙයක් නෙවෙයි. එන ඉතින් අර F දීලා V දීලා උඹලට ලැම්ඩා හොයාගත්තට පස්සේ ඒකෙන් භාගය තමයි උත්තරේ වෙන්නේ. එන ඉතින් ඔයාලා ලියන්න පුළුවන් V සමානයි F ලැම්ඩාට අනුව. හරි. ලැම්ඩා ලිව්ව හැකි V බෙදීම F තරංග ආයාමය. එතකොට V කියන්නේ 40 වැඩි කිරීම 10 ඍණ 3යි. මොකද හොඳ මධ්‍යයනේ 40යි මිලිමීටර. ඒක බෙදනවා 20ෙන්. ඒතර ඔක 2 වැඩි කිරීම 10 ඍණ 3යි මීටර නැත්නම් මිලිමීටර 2යි. ඒක හරි. පොඩි ඉතින් නේද? ඒකින් ගානේ දිය තියෙන දත්ත දිය තියෙන ස්වභාවය යන. හරි. එම නිසා දැන් ඔයාලට ඕකේ පස්සේ ලියන්න පුළුවන් අනුයාත නිස්පන්ද දෙකක් අතර දුර. එම නිසා ඇතිවන ස්ථාවර තරංගයේ අනුයාත නිස්පන්ද දෙකක් අතර දුර වෙන්නේ ලැම්ඩා බෙදීම 2යි. ඒ කියන්නේ 1 මිලිමීටර කියලා ලිව්ව හැකියි. හරි බලන්න ඕක පැහැදිලිව මට හැන්ඩ් සිග්නල් දෙන්න බලන්න. මේ කියන දේ. මේක අර ස්ථාවර තරංගයේ ඇති වෙච්ච හැටි ඇසුරින් තමයි පුතේ හදලා තියෙන්නේ. හරි. දැන් ඔබ දන්නවා මේ පැත්තට යනවා පතන තරංගයේ සරුසම එකක් පරාවර්තන වෙලා එනවා. ඉතින් ඒගොල්ලෝ අර පතන එකයි පරාවර්තන එකයි නොකිය මේ පැත්තෙන් එකක් එනවා මේ පැත්තෙන් එකක් එනවා කියලා දිග. ඉතින් අරකම තමයි ඉතින් වෙන්නේ. උනාට පස්සේ ඔබ දන්නවා කොහොමද මේක දිගේ ගමන් කරන තරංග ආයාමය ලැම්ඩා නම් අනුයාත නිස්පන්ද දෙකක් ස්ථාවර තරංගය හදාගද්දී අතර දුර වෙන්නේ ලැම්ඩා බෙදීම 2යි. හරි. බලන්න එන එක පෙන්නක. ඉක්මනින් පෙන්නලා මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න. කරගන්න බැරුවගේ කට්ටිය. කරලි වෙලා හැන්ඩ් සිග්නල් එකක් දෙන්න.
ඔව් මේ සතියේ තියන්නේ පුතේ MCQ පේපර් එක. ඊගව සතියේ essay එක තියන්නේ. ඕකේ පැක් එක week 1 කියලා වාට එක පැක් එකක් ගහලා ඇති. ඒක MCQ පේපර් එක තියෙන එක. week 2 කියන්නේ essay එක තියෙන එක. මම කියන ඒ වෙලාවේ මොකද්ද කඩන්න ඕන කියලා මම කියනවා. ඒතර පැක් එක තියාගෙන ඉන්නකො පේපර් ක්ලාස් එක යනවා වගේ පැක් 4ක් වලට හම්බ වෙනවා. හරි. සති 4 සීල් කරපු පැක් 4ක් වලට හම්බ වෙනවා. ඒතර මේ සතියේදී මම කියන පළවෙනි සතියේදී පළවෙනි පැක් එක ඕපන් කරන් අපි පේපර් ලියනවා. හරි. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ 2020 පේපර් එක. 2020 ඔකට ආපු ප්‍රශ්නේ. හරි. ඔන්න ඔය 11 වෙනි ප්‍රශ්නේ. හරි. බලන්න කියවන බලන්න. ඔයාලා ස්ක්‍රීන් එකේ ෂෙයා වෙනවා 11 වෙනි ප්‍රශ්නේ. වීඩියෝ ලෙසන් වලින් අධ්‍යයනය කරන දරුවෝ 2020 11 වෙනි ප්‍රශ්නේ පෙරලා ගන්න ඕන. මම හැකියතාක් try කරන්නම් මේක වීඩියෝ එක එඩිට් කරද්දි මෙතන මේ ප්‍රශ්නේ දාලා එවන්න. මට ඒක මගහැරලා තිබ්බොත් පුතාලා මේ ප්‍රශ්නේ පෙරලා ගන්න එක හොඳයි. දැන් මේක බලන ඕන කෙනෙකුට තේරෙනවා දැන් ඔබ කතා කරපු ප්‍රශ්නේ මේකේ අතර කිසිම වෙනසක් නැහැ කියලා. හර්ට්ස් 20 වෙනකොට හර්ට්ස් 300 කියලා දීලා තියෙනවා. අතන 40 මිලිමීටර් තප්පරයට 30 ms ශ්‍රේණිකක වේගකින් එනවා කියලා දීලා තියෙනවා. සර්ව සම තීව්‍ර තරංග දෙකක් අධිස්ථාපනය වී ස්ථාවර තරංගයක් හදනවා කියලා කියනවා අර විදියටම. නිෂ්පන්දයක සහ ඊට යාබදු පිහිටි ප්‍රස්පන්දයක් අතර දුර වන්නේ. දැන් මම ඒතර මේ හැමතිස්සෙම ඔයාලට කියනවානේ ගැටළු ආකාරයක් ඇතුලේ ඔබට විභාග ප්‍රශ්න එනවා කියලා. මේ කෙලින්ම ඔබ කතා කරපු ගැටළු ආකාරය එහෙම ඉලක්කම් වෙනස් කරලා අප එකක්. දැන් හැබැයි ඔබෙන් අහන්නේ නිෂ්පන්දයක් සහ ප්‍රස්පන්දයක් අතර දුර. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම දෙකක් නෙමේ. අනුයාත නිෂ්පන්දයක් හා ප්‍රස්පන්දයක් අතර දුර කියන්නේ ඔබ දන්නවා ලැම්ඩා බෙදීම කීයක්ද කියලා. හරි. එහෙනම් මුලින්ම ලැම්ඩා හොයාගෙන අදාළ උත්තරේ තෝරලා මට මොකද්ද උත්තරේ එන්නේ කියලා මැසේජ් එකක් දාන්න. මොකද්ද උත්තරේ එන්නේ කියලා මැසේජ් එකක් දාන්න. ගිය පාර පේපර් එකේ ඔයගේ ප්‍රශ්න 40කට ඔයිට ආසන්න විදියට අපිට අපි අච්චු කතා කරලා තිබ්බා. අනිත් ඒවා ඔක්කොම තීර ප්‍රශ්න. එහෙම තීරත් පිසිස් පේපර් එකේ සමහර ළමයින්ගේ ලකුණු දැක්කහම අපිට පිස්සු හැදෙනවා. උන් කොහොමද එච්චර ලකුණු මේ දඩුවෙන් ගන්නෙ කියලා. ඔය වගේ ප්‍රශ්න හුඟක් උන් වරද්දනවා. හැබැයි මේ ප්‍රශ්නේම ගැටළු ආකාරයක් ඇතුලේ කතා කරලා. ඒකයි මම දැන් මේ පෙරලා කියන්නේ ගැටළු ආකාර ටික හරියට ප්‍රැක්ටිස් කරලා හිටපළා මොනවා කරන්නත් කලින්. අපි කොච්චර වර්ගීකරණය කරලා විභාගෙට එන ප්‍රශ්න ටික පුතේ මෙතන කතා කරලා යවුවත් වැඩක් නැහැ. උඹලා මත තියාගන්න නැත්තම්. නේද? කරුණා කරලා ඔය වගේ ඔබ මේ ඉගෙන ගන්න තැන ඔබට විශ්වාස ගන්න පුළුවන්. මේක ඔලුවට ගන්න. එතනින් පස්සේ ඔබගේ තියෙන්නේ ඔබගේ අතේ වැඩ. ඒක ඔබ මහන්සි වෙන්න ඕන. දෙදස් 21-22 කොරෝනා යම් කාලයක් යනකම් අනිවාර්යෙන් පේපර් එකක් හදන්නේ රෝසර් හින්දා එන්නෙම අච්චු සෙට් එකක් එන්නේ. ඒ අච්චු සෙට් එක තමයි උඹලා මේ දැන් මේ දෛනිකව කතා කරගෙන යන්නේ. ඒ ASCII මම ඉතින් අර උඹලට හිතන්න ඕන ප්‍රශ්න ටිකකුත් දාගෙන ඕක ගැටළු ආකාර විදිහට කඩාගෙන සරල තැන ඉඳන් සංකීර්ණ තැනට යනවා. දැන් මේකේ කිසිම සංකීර්ණ ප්‍රශ්නයක් නෙමෙයිනේ දැන් විභාගයට අහලා තියෙන්නේ. තාම මේකේ ගැටළු ආකාර කීයක් කතා කරන්න දාලා තියෙනවද? හරි. ඒතර විභාග ප්‍රශ්නේ වීඩියෝ ලෙසන් වලින් බලන පුතාලා මේ පැත්තට කියනවා පුතේ යන තරංගය සංඛ්‍යාතයේ හර්ට්ස් 300යි. එයාගේ වේගය 30 ms ශ්‍රේණිකයි. හරි. එතකොට මේ පැත්තට ඒ විදිහටම හර්ට්ස් 300ක 30 ms ශ්‍රේණිකකින් ගමන් කරන තරංගයක් එවලා තියෙනවා. අනුයාත නිෂ්පන්දයක් හා ප්‍රස්පන්දයක්. එතකොට ඔබට මෙන්න මේ දෙන්නෙක් අතර දුර තමයි අහලා තියෙන්නේ. ප්‍රස්පන්දේ මෙතන නිෂ්පන්දේ මෙතන. එතකොට මේ දෙන්න අතර දුර කියන්නේ ලැම්ඩා බෙදීම 4යි. එහෙනම් B7 F ලැම්ඩා දාලා ලැම්ඩා බෙදීම 4 හොයන්න. එතකොට V7 F ලැම්ඩා දාලා ලැම්ඩා හොයාගෙන මට උත්තරේ මොකක්ද දෙන්නේ කියලා මැසේජ් කරන්න.
හරි. කො මොකක් කට්ටිය වෙලා තියෙනවා. ඇති යාන්තම්. එතකොට v සමාන f ලැම්ඩා දැම්මා. ලැම්ඩා හොයාගත්තානේ. මෙයාට අනුව ලැම්ඩා සමානයි b බෙදීම f. v කියන්නේ 30යි, f කියන්නේ 300යි. ඒ කියන්නේ 0.1 මීටර් සෙන්ටිමීටර් නම් 10යි. ඒ නිසා ලියනවා අනුයාත නිස්පන්දයක් හා ප්‍රස්පන්දයක් අතර දුර. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම 4. ඒ කියන්නේ 2.5 සෙන්ටිමීටර් ආංශික 1. හරි නේද? පැහැදිලිනේ? හරි. එහෙනම් අපි ඔබට ඔක හොඳට තහවුරු වෙන්න ඇති. හරි. දැන් ඔබ දැන් දකින්නේ ඔබ කල්ුත් මේක මම ඔබට පෙන්නලා තියෙනවා ඔය විදිහට 2020 පේපර් එක සම්පූර්ණව අපි විභාගයට දුන්නු විභාග ප්‍රශ්නයේ අපි පන්ති සාකච්ඡා කළ ගැටලුවයි විදිහට වර්ගීකරණය කළා දෙනවා. ප්‍රශ්න උත්තර 40කට වඩා තියෙනවා. හරි. විභාග ප්‍රශ්නේ අපි පන්තියේ කතා කරපු ප්‍රශ්නේ. ඔය කෙලින්ම සරව සමයි. හරි. තොර ඔන්න විදිහට ඔබට ප්‍රශ්න ගන්න. මෙන්න ඔක සිද්ධාන්ත ප්‍රශ්නයක්. ඒතර ඒ වගේ අනිත් ඒවා හුඟක් ඒවා සිද්ධාන්ත වලට. මේක සිද්ධාන්ත ප්‍රශ්නයක්. පන්ති මේක ඔයාලට මොඩල් පේපර් එක දීලා තියෙනවා. ඔයගේ අලුත්ම නිර්දේශය ඇතුළට එකතු වුණු අංශු භෞතික විද්‍යාව කියන කොටසෙන් එන ප්‍රශ්නයක්. හරි. මොඩල් පේපර්ස් වල කතා කරපුවා මේ කෙලින්ම ප්‍රශ්නය මොඩල් පේපර් වල කතා කරලා තියෙනවා. මේක කෙලින්ම දැන් ඔයාලට හෙට අනිද්දා කතා කරන්න තියෙන එකක්. මේ විභාග ප්‍රශ්නය මේ වගේ ටියුට් එකේ දැන් ආලෝකයේ කාච ටියුට් එකේ දීලා තියෙනවා ඒ ප්‍රශ්නේ. එහෙමම දීලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට අදාළ මේ තියෙන අපි මොඩල් පේපර් එක ක්වොරන්ටයින් පේපර් එක දීපු ප්‍රශ්නේ. ඔය වගේ ප්‍රශ්න අම්බානක්. හරි. ඔහොම පෙන්නගෙන යන්න පුළුවන්. හරි. දැන් මේ ඔබ කතා කරපු එක මේ තියෙන්නේ ඔබගේ ගැටළු ආකාරය තුනේ තියෙන ප්‍රශ්නේ. හරි. දැන් මේ දැන් ඒ සීන් එක තමයි ඔය වර්ගීකරණය කරලා පෙන්නලා තියෙන්නේ. ඔය වගේ හැම ගැටලුවකටම අපිට ඔහොම වර්ගීකරණය කරගෙන ගිහින් පෙන්වන්න පුළුවන්. හරි. සමහර ඒවා සිද්ධාන්ත ප්‍රශ්න. සිද්ධාන්ත ප්‍රශ්න අරනවාම මොකක් හරි ගානක් තියෙනවා නම් ඒ ගාන කවර් වෙන්න අපි අනිවාර්යෙන් ගැටළු ආකාරයක් කොතන හරි කතා කරලා තියෙනවා. ඔහොම ගියාම මේකේ සමහර ඒවා තියෙනවා ඒ ගැටලුව එහෙම් පිටින්ම කතා කරපු තැන් ඒක තමයි දැන් වට එක තැනක් පෙන්නුවේ. ඔය වගේ මේ ප්‍රශ්නෙම මම මේවට පෙන්වන්න යන්නේ අපි කොලම් පැත්තේ පේපර් එහෙම කරන්න ඕන අවශ්‍යතාවය සහ මොඩල් පේපර් කිරීමේ වටිනාකම දැන් ඔබ ඔය දකින්න ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ සර්ව සම ප්‍රශ්නයක් කිසිම වෙනසක් නැහැ. චුම්බක ශේෂ්ඨවල ආරෝපිත අංශුවක චලිතපතේ ආරේසී වීම කියවලා බලන්න ප්‍රශ්න දෙකේ කිසිම වෙනසක් නැහැ. එතකොට ඔය මොඩල් පේපර් 7 අපි සාකච්ඡා කරපු ගැටලුවක්. එතකොට විභාග ප්‍රශ්නේ තමයි 37 වෙනි චුම්බක ශේෂ්ඨවට ප්‍රශ්නේ තමයි ඔය උඩින් ඔබ දකින්නේ. කිසිදු වෙනසක් නැහැ. හරි. දැන් ඉස්සර මෙහෙම අපිට පේපර් වල පෙන්වන්න බෑ පුතේ. මේ දැන් පේපර් එකේ තමයි මෙහෙම එන්නේ. හරි. එතකොට ওই විදිහට ඔබට කියන්නේ ඒ අච්චුවම දකින්න පුළුවන් අවස්ථාවන් ගණනාවක් තියෙනවා. තව ඒ වගේ එක ප්‍රශ්නයක් මට මතකයි තිබ්බා. මේ තියෙන්නේ. ඔයත් ඔය වගේ මොඩල් පේපර් එකක් ඇතුලේ ඕක ඇත්තටම විභාගයේට කිට්ටුවෙන් ඔය ප්‍රොෆෙසර්ලා සෙට් එක ඔක මට මතකයි හරියට ප්‍රොෆෙසර් කාලිංග බණ්ඩාර දාලා තියෙන්නේ. කාලිංග බණ්ඩාර සර්ගේ පේපර් එකේ තිබ්බ ප්‍රශ්නේ එහෙමම විභාගයට දාලා තියෙනවා. හරි. එතකොට මේක ඔය විදියට ඔයාලට මේ තියෙන්නේ කෙලින්ම පන්තියේ සහ එකම ගාන. හරි. එකම ගාන. ධාරා විද්‍යුතය. මේ ඔක්කොම හැම එකේම මේ කතා කරලා තියෙන concept එකට ගැලපෙන විදිහට අපි කතා කරලා තියෙන ප්‍රශ්නයක්. මේ සංකල්ප එහෙම අපි මේකට වඩා ටිකක් සංකීර්ණ එකක් තමයි මෙතන කතා කරලා තියෙන්නේ. හරි. ඒතර මෙතනදි කරන උපකල්පන ඔක්කොම මේ ගානාස්සේ අහු වෙනවා. මේවා වලට පේනවා තියෙනවා. මේ තියෙන්නේ 50 වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය ටිකක් අමාරු කියලා ප්‍රශ්නයක් විදිහට සලකන්නේ. ඔය රොයල් එකේ ආපු ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ප්‍රශ්නේ. රොයල් එකේ 44 වෙනි ප්‍රශ්නේ කෙලින්ම MCQ එක විභාගයේ 50 වෙනි ප්‍රශ්නේ.
ඒතකොට 2020 රොයල් කියන්නේ කොළඹ රොයල් එකේ 44 වෙනි MCQ එක මෙහි 2020 50 වෙනි MCQ එක. ওই ප්‍රශ්න දෙකේ කිසිදු වෙනසක් නැහැ. එකම දේ ඔබට නිකන් රූපය පෙන්වලා තියෙන එක විතරයි තියෙන්නේ. ඔබ නිකන් කල්පනා කරලා බලන්න කිසිදු වෙනසක් නැහැ. මෙන්න මේ රූපය දැන් මම ඔය මේකත් එක්ක සරසම වෙන්න හරවලා තියෙන්නේ. විභාගයට ආවේ මෙන්න මේ රොයල් එකේ මේ රූපය 37ට ආවේ. රූපය හරවලා තිබ්බේ. මං කරේ ඒක ආයෙ පාරක් හරවලා දාලා තියෙනවා. දැන් ඔය සංසන්දනය කරන ඉලාට මං කරේ ආයෙ පාර රූපේ හැරෙව්වා. හැරෙව්වම අරගම තමයි තියෙන්නේ. හරි. එතකොට කතාව කිසිම වෙනසක් නැහැ. උත්තරත් එහෙමම එනවා. ඉතින් ඔය විදිහට ඔබට මම මේ වගේ මේ පෙන්වන්න හදන්නේ ඔයාගේ පේපර් එක කවුරු කොහොම කිව්වත් රෝසර් හදන්න ගත්තට පස්සේ ඕක එන්නේ අමු අච්චුවක් එන්නේ. මීට කලින් පේපර් හදන සර්ලා ගත්තට පස්සේ ඒ කියන්නේ රෝසර් මේ මෑත කාලීන ගණ්ඩ කලින් ඒ කියන්නේ එයා දැන් පේපර් මට මතක හැටියට 2020 ඉඳන් එයාගේ පේපර් එක ගන්න පටන් ගත්තේ. එතකොට 19න් එහා පැත්තේ තිබ්බ පැනල් එක අවුරුදු 5ක් විතර ආපු පැනල් එක ඔය 19 18 විතර වෙද්දි විශේෂයෙන්ම 19 පේපර් එක වෙද්දි අධික સિદ્ધාන්ත වලට බර කරමින් ප්‍රශ්න අරගෙන ගියා. එතකොට මේ ප්‍රශ්න පත්‍ර ඇත්තටම ටිකක් හොඳ පිසිස් එකක් ඔළුවේ නැතුව කරන්න බෑ. ළමයට හොඳ පිසිස් එකක් තියෙන්න ඕන. ගණන් වලට වඩා එතන පිසිස් එක තමයි ගියේ. දැන් එහෙම නෙමෙයි රෝසර් එද්දි සාමාන්‍යයෙන් එයාගේ ක්‍රම වේදි තමයි පිසිස් හැමතිස්සෙම ගණන් වලට එකතු කරලා තමයි එයා අහන්නේ. ගන්ධ ගැටලුත් එක තමයි අහන්නේ. ඉතින් ඒකත් කොරෝනා තත්ත්වයක් එක්ක එයා හුඟක් මේවා පාස් පේපර් මොඩල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔබ ඔය සාකච්ඡා කරන් යන ටියුට් වල හුඟක් කිව්වා පාස් පේපර් මොඩල් තමයි මම දාලා තියෙන්නේ උසන්ට. ඉතින් 2020 උන් ඔව ඔක්කොම හොඳට කතා කරගෙන විභාගයට මාස ගාණක් කලින් සිලබස් ඉවර කරගත්ත කණ්ඩායමක්. මොකද රිවර්ස් බැච් එකත් එක්ක ගත්තාම රිවර්ස් බැච් එකට ආපු ළමයි ගත්තොත් උන් කෙලින්ම විභාගේ සැප්තැම්බර් වල තියද්දී උන්ට නිර්දේශීය වැඩ ඉවර වෙන්නේ ඉතා කුඩා පාඩමක් ඉතුරු වෙන්න පෙබරවාරියේදී වැඩ ඉවරයි. ඉතින් වැඩ ඉවර කරගත්ත උන්ට ඒ වෙලේ ඒ ගැටලු ආකාර ටික මම කට ගැඩනකම් කිය හිටියා. ගැටලු ආකාර ටික කරලා අපි නිකන් හිටියේ නෑ. ගෙදර ඉඳගෙන මොඩල් පේපර් හැම සතියෙම සාකච්ඡා කරා. ඒ දැක්ක දැන් මොඩල් පේපර් ඇතුලේ ප්‍රශ්න කීයක් තියෙනවද කියලා. ඉතින් ඕවා ටික ලිව්වනම් පාඩම් කර ඉතින් පිසිස් වල MCQ 40 පයින්න අමාරු නෑ. මේ දැන් එන පේපර් වල කොටිම අමාරු නෑ. හරි. නමුත් ඉතින් ඒ පයින්නෙත් නෑ. ඒතර ඔබ තේරුම් ගන්න ගුරුරෙක් විදිහට අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව උපරිම අපි කරලා තියෙනවා. හරි උපරිම කරලා තියෙනවා. ඊටත් එහා ඉතින් නේද වාක්‍යෙම තියෙන ළමෙක් ගතිය. දැන්ට ඔබට කියන්න තියෙනෙත් ඒකයි විභාගයට ගිය ගමන් ඔයාගේ පේපර් කරන් මට ওই විදිහටම ඇනලයිස් කරලා මම ඊගා බැච් එකට කියනවා මෙහෙම තිබ්බේ කියලා. අනිවාර්යයෙන්ම එහෙම කියන්න පුළුවන් අපිට. එතකොට දැන් ඔයාට වගකීමක් තියෙනවා මේ වෙද්දි ඔය උගන්නන ගැටලු ආකාර විනාඩියකින් කරගන්න පුළුවන් තැනකට වෙනකන් ප්‍රවීණ වෙන්න. හරි. එතකොට ඒ ප්‍රවීණත්වයත් එක්ක ඊට පස්සේ පාස් පේපර් වලට යන්න. පාස් පේපර් ටික කරන්න යන්න. ඊට පස්සේ ගීගණගේ පොතේ ගීගණ සර්ගේ පොතේ ගණන් ටික හදන්න. ටියුට් වල තියෙන බ්‍රේන් බිල්ඩ් අප් ටික හදන්න. ඔය විදිහට කාලය දැන් දවසට පැය 15ක් විතර වැඩ කරාට මුකුත් වෙන්නේ නැහැ. පාසල් ගියත් පැය එතන 6ක් තියෙනවනේ. ඉතින් ගෙදර මුලත් වෙනදා පැය 6ක් පාඩම් කරනකොට ඒතර පැය 12ක් කොහොම පාඩම් කර ඉන්න ඕන. කොහොමත්ම. ඒ කියන්නේ අඩුම පැය 4ක් දවසට එක සබ්ජෙක්ට් එකකට වැඩ කරන්න ඕන. දැන් අර විභාග පාදක පන්තියේ වෙච්ච ගමන් අපි කියනවා ළමයට පැය දැන් 8ක් විතර වැඩ කරන්න කියලා. ඒතර ඉස්කෝලේ යන පැය 6යි. ඉස්කෝලේ පැය 6ක් වැඩ කරනවානේ. ඒතර මේ පැය 8යි ගත්තම පැය 14ක් විතර වැඩ කරනවා. ඒතර අපි අර පාර්ට යන ඒවා ටිකක් ගත්තත් පැය 15ක් හරියනම් වැඩ කරන්න පුළුවන්. හරිනම් දවසට පැය 15ක් කවර් වෙන. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට පැය 5ක් කවර් වෙන වැඩ කරයි. එහෙම වැඩ කරොත් තමයි ඔය කියන මේ වැඩ ටික ඔක්කොම ඉවරක් කරන්න පුළුවන්. තේරෙනවද? තියර ටික බලාගෙන ගැටලු ආකාරය කියන්නේ ගැටලු ආකාරයක් දැන් මම මෙතන හැදුවා කියලා වැඩක් නැහැ. මේක ඔබ පස්සේ මේ ගාන නිකන් කියවලා හිතින් හදා ගන්න පුළුවන් තැනට විතරකම් පුහුණු වෙන්න ඕන. පුහුණුව තමයි වැදගත් වෙන්නේ. භෞතික විද්‍යාව තියෙන්නේ අච්චුවක් තේරුම් ගත්තට පස්සේ මුලින් මේ අච්චුව හොඳට පුහුණු වෙන්න ඕන. ඊට පස්සේ අමාරු ඒවා හිතන්න ඕන. කියන්නේ අලුත් ඒවා හිතන්න පටන් ගන්නවා. දැන් අපේ අය හිතා වෙලා තියෙන්නේ අච්චුව මොකුත් දන්නේ නැතුව අලුත් ගණන් හිතන්න ගියාම ඒවා අමාරු නේ. ඒවත් ඔබට නිකන් සංකීර්ණ ගණන් වගේ පේන්න ගන්නවා. ඒක නිසා හරි
තියරි එකට බලා ගන්න ඕන. ගැටළු ආකාර ටික හොඳට පුහුණු වෙන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් පාස් පේ වලින් පටන් අරගෙන බ්‍රේන් බිල්ඩ් අප් ඔය වගේ අමාරු ගණන් සෙට් එක වැඩ කරන් යන්න. දැන් මේකදී පැය 5ක් ඕන වෙන්නේ. ඔබ පරණ ඒවා සමහරට මේ වෙද්දි වැඩ කරලත් නැහැ. ඒව ටික කර ගන්නත් තියෙනවා. දැන් මේ යන ඒවා සමාන්තරව කර ගන්නත් තියෙනවා. දැන් රිවර්ස් ක්ලාස් එකක් කරන් යනවා. ඒක කර ගන්නත් තියෙනවා. ඒතර ඔය ටික කරලා කාලෙ බෙදලා බලන්න ඔබට කාලෙ මදි වෙයි. හරි? මොකද එකම දේ නැවත නැවත කරන්න තියෙනවනේ පුතේ. දැන් මේ ගාන ඔබ 8 පාරක් 9 පාරක් හිතින් හදලා බලන්න ඕන. කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි මේ වගේ ගානක් ආවට පස්සේ ඔබට ගැටලුවක් නැතුව කර ගන්න පුළුවන්. මේක ඇතුළේ සිද්ධාන්තත් එක්ක තේරුම් ගන්න ඕනේ. දැන් මම මේ ගාන නිකම්ම V7F ලැම්ඩා දාලා ගත්තේ නෑනේ. මම තරංග පරාවර්තනයත් එක්ක පැහැදිලි කරලා එහෙනම් මෙන්න මේ දුර ලැම්ඩා වෙන්න ඕන. එහෙනම් ලැම්ඩාගෙන් 4න් පංගුවක් තමයි අහන්නේ කියලා තේරුම් ගන්න තමයි මම ගාන හදවන්නේ. ඉතින් ඒ අවබෝධය තීර මෙනෙහි කරගෙන වැඩ ටික කරා යන්න පිසිස් වලට ඒ ගන්නවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට අවශ්‍ය විදිහට වැඩ ගන්නවා. පිසිස් වලට ඒ ගන්න බෑ බයෝ වලට ඒ ගන්න ප්‍රමාණය වැඩ කරලා. ඒක තේරුම් ගන්න. පිසිස් කියන්නේ තාර්කික විෂයක්, ගැටලු හිතන්න තියෙන විෂයක්. ඒතකොට ඒවට අවශ්‍ය විදිහට කාලය වැය කරමින් වැඩ කරන්න ඕන. ඒතකොට ඒක බයෝ වලට වැඩ කරන ප්‍රමාණය පිසිස් වලට වැඩ කරන ප්‍රමාණය සමානව කරන් ගියා කියලා අපිට කවදාවත් ඒතකොට බයෝ වලට එකක් එද්දි පිසිස් වලට 100 එකක් එන්නේ. පිසිස් වලට ගන්න බෑ. ඒක තමයි මේ හැමදාම මම මේ කට කැඩෙනකන් කියන්නේ. මම මේක කියන්නේ 2020 බැච් එක වරද්දාගත්ත ලොකුම තැන උතන උනේ. 2020 බැච් එක මොකද අපි කලින් සිලබස් ඉවර කරාම අන්තිම දුනේ ඒ බැච් එක පිසිස් පන්තියන එක සම්පූර්ණ පැත්තකින් තියලා බයෝ විෂය පස්සේ දුවාගෙන ගියා. ඒ කියන්නේ ඒ සිලබස් ඉවරලා නැති විෂයක් පස්සේ දුවාගෙන ගියා. කෙමිස්ට්‍රි විෂය පස්සේ දුවාගෙන ගියා. හරි. එතකොට මම රිවර්ස් කරලා මේ සබ්ජෙක්ට් ඉවර කරලා අනිත් පැත්තේ එහෙම ඉවර කරලා නැති විෂයන් පස්සේ දුවාගෙන යනවා පිස්සු වගේ. අන්තිමේදී මේ පැත්තෙන් නිර්දේශي සම්පූර්ණම පිසිස් එක අමතක වෙනවා. ඒතර මේ වගේ අච්චුවක් දීලත් අති බහුතරේ රිසල්ට් නෑ. හැබැයි ඔය අතර අර වැඩ කරන ඉන්ජිනියරින් මෙඩිසින් ගිය සෙට් එකක් හිටියා. උන් කවදාවත් ගැලවුන්නේ නෑ. උන් අවසාන දවසේ නිකන් පේපර් එක දෙන්නේ මොකද්ද ඒක ලිව්වා. තව නාත්තන්ඩි මතකයි ඉසුරුලා එක්කම හිටියා අපේ නිපුණලා. ඒගොල්ලෝ දිස්ත්‍රික්ක 36 සහ 25 වෙච්ච ගර්ල්ස්ලා දෙන්න 7 දෙනා හිටියේ පන්තියේ. උන් දෙන්න හෙටයි කියලා පේපර් එක තියෙන දවස් වෙනකන් දුන්නු පේපර් ඇවිල්ලා ලියලා හිටියා. ඉසුරුලා තකහණියක් අර විද්‍යුත් ශාස්ත්‍රයේ කාලේ එකපාරක් කළා සෙට් මදි කියලා තකහණියක් ආවා මේ පැත්තෙන් සිසිප් එකට ඉගෙන ගන්න. මම මේ කියන්නේ අර මෙඩිසින් යන එකාගේ ලක්ෂණේ. ඌ නිකන් ඔය එක එකාට කඩේ යන එකට පැත්තකින් තියලා මනුස්සයා කරන්නේ තමන්ගේ වැඩේ කරගන්නවා. ඒතකොට එයා දන්නවා කෙලිම රිසල්ට් හදා ගන්න ඕන සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. ඒතකොට පිසිස් එක අනිවාර්යෙන් හදා ගන්න ඕන. හදාගන්න නැත්නම් රෑන්ක් එකේ ඉන්නේ නැහැ පුතේ. හරි නේද? ඒක නිසා මේ මෙච්චර මේ කතා කියන්නේ නැතුව ඔහේ උඹලා නිකන් දුවන්නම් වාලේ දුවලා ඔය සමාඩ සර්ලා කියන දේවල් ඔහේ නේද මොකක් හරි දැන් හැමසම් බලන්නේ. දැන් මම බයෝ නම් මම බලන්නේ බයෝ වලට මම වැඩිපුර වැඩ කරවන්නේ. හරි. එතකොට මම කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි නම් මම කෙමිස්ට්‍රි බලන්නේ වැඩිපුරම කෙමිස්ට්‍රි වලට වැඩ කරන්නේ. ෆිසික්ස් නම් ෆිසික්ස් වලට වැඩ කරන එක තමයි මම මේ කරන්නේ. හරි. ඒතර ඔයා සබ්ජෙක්ට් තුනම කොහොමද කිරෙන්න ඕන. ඒකෙදි ඔබට අමාරුයි කියලා දැනෙන සබ්ජෙක්ට් එක වැඩිපුර කරන්න වෙනවා. දැන් ඔබට අමාරු දැනෙනවද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ විභාගයට කොහොමද අතිබහුතරයක් ලේසි දමාරුද වැඩක් නැහැ. රිසල්ට් එක බස්ස ගන්න මෙතන. ඒකට හේතු වෙන්නේ මම හැමතිස්සම කියලා තියෙනවා මේකේ තප්පර 30කින් අපිට පිසිස් MCQ එකට උත්තරේ දන්නවද නැද්ද කියන තීරණයට එන්න බෑ හැමතිස්සම. එන්න බෑ. ඒ නිසා හොඳට තේරුම් අරගෙන මේක වැඩ ගන්න ගේමක් නැතුව ඒකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒකක් ගත්තොත් රෑන්ක් එක හැදෙන සබ්ජෙක්ට් එකක්. ඒකයි මේක මම මෙච්චර කියන්නේ. හරි. ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන්න. හරි. දැන් මෙතන යෝහන් සාපේක්ෂ ප්‍රවේගයෙන් බලපෑමක් නැහැ. හරි. සාපේක්ෂ ප්‍රවේගයෙන් හැට තමයි. මෙතන සාපේක්ෂ ප්‍රවේග බලපෑමක් නැහැ. මොකද අපිට තරංගේ මේක දිගේ යද්දී එයා පොළොවට සාපේක්ෂව ගමන් කරන එක තමයි හැමතිස්සෙම හිතන්න ඕනේ. හරි. නැත්තම් මෙතන එයා අපි මෙන්න මේ කඩේක අමතක කරලා දාන්නකෝ. එයා මෙන්න මෙතන නම් මෙතනට හදන ලැම්ඩා එක තමයි මට වැදගත් වෙන්නේ ලැම්ඩා බෙදීම 4 හොයාගන්න. හරි. එහෙනම් ඔයාලට පොඩි උපදේශනයක් පොඩ්ඩක් දුන්නේ. පිසිස් වලට දැන් වැඩ කරද්දී පැය 15 කියන එක සබ්ජෙක්ට් තුනට පැය 5 කඩාගෙන අඩු වශයෙන් පිසිස් වලට නම් පැය 5ක් අනිත් ඒවා මම දන්නේ. පිසිස් වලට නම් පැය 5ක් අනිවාර්යෙන් වැඩ කරන්න වෙනවා. හරි. එතකොට අනිත් සබ්ජෙක්ට් ඒසලා කියයි ඔයාලට කොච්චර වැඩ ගන්න ඕනද කියලා. පිසිස් වල පැය 5ක් වෙන්න වැඩ කරන්න වැඩ කරලා ගැටලු ආකාරව ප්‍රවීණෙක් වෙන්න. හරි. මේ ප්‍රශ්න පත්‍රයේ මම තහවුරු කරලා කියනවා ඔයාලට හරියට වැඩ කරගත්තොත් අනිත් එකම ප්‍රශ්න පත්‍රයටත් වඩා ලේසි වෙන ප්‍රශ්න පත්‍රය මේක. හරියට වැඩ කරලා බලන්න පිසිස් තමයි ලේසි. මොකද අපි විභාගෙ දින කාලේට ලේසිම සබ්ජෙක්ට් එක විදිහට ගිහින් ලිව්වේ පිසිස්. අපි ඒවට වැඩ කරලා තිබ්බා ඒ තරම්. හරි. මේ වලත් එහෙම වැඩ කරන්න. දැන් අද වෙලා තියෙන්නේ වැඩ කරාම මේ සබ්ජෙක්ට් එක ලේසි වෙනවා විතරක් නෙමෙයි ඔයාගේ රෑන්ක් එක හදන සබ්ජෙක්ට් එකත් මේක වෙලා තියෙන්නේ. ඒ නිසා මම පුතාලා බුද්ධිමත් වෙන්න මේ වෙලාවේදී. හරි. එතකොට